ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමග මම නිසංසලා රත්නායක මම ජානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අමාත්‍ය අනුමණ්ඩල කමිටුව සකස් කළ වාර්තාව ජනපතිට මාර්තු මාස පළමුවෙනිදා සිට වතුකම්කරුවන්ට රුපියල් 10 දෛනික වැටුප ලබා දිය යුතු බව ඇමති නිමල් පවසයි. වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම්. කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මෙරට මාතෘ මරණවල වැඩිවීමක් සිදුව නැතැයි යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි. මෙරටට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවා නැතැයි ඉන්දිය රජය කියා සිටී. හිටපු අගවිනිසුරු මොහන් පීරිස් සිය දුරෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී. අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි. පාස්කෝ ඉරදුන ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද බාර දෙනු ලැබුවා. එම කමිටුවේ සභාපති අමාත්‍ය චමන් රාජපක්ෂ මහතා විසින් 2021 පෙබරවාරි මාස 19 වෙනි දින ජනාධිපතිතුමා විසින් කමිටුව පත් කරනු ලැබුවා. කමිටු වාර්තාව මාර්තු මාස 15 වෙනි දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබෙනවා. එසේම එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතනයේද යන්න වාර්තාවට ඇතුළත්. නීතිමය කරුණු පිළිබඳ නිර්දේශ ජනාධිපතිතුමා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා. කමිටුවේ සෙසු සමාජිකයන් වන ජෝන්ස්ටන් පනාන්දෝ, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදිර යන මහත්වරු වාර්තාව බාර දීමේ අවස්ථාවට එක්ව සිටියා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10 දක්වා ඉහළ දැමීමට එරෙහිව වතු සමාගම් විසින් ඉල්ලා සිටි තහනම් නියෝගය ලබා දීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව මාර්තු මාස පළමුවෙනිදා සිට රුපියල් 10ක දෛනික වැටුප කම්කරුවන්ට ලබා දිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මේ නඩුව අවසාන තීන්දුවක් දෙන තෙක් අනිවාර්යයෙන්ම හාම්පුතුන් විසින් කම්කරුවන්ට මේ වැටුප අනිවාර්යයෙන්ම ගෙවන්නට ඕන. එසේ ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් කම්කරු කොමසාරිස්තුමාට බලය තියෙනවා මේ හාම්පුතුන්ට එරෙහිව නඩු පවරලා ඒ වැටුප හිමි කරලා දෙන්න කම්කරුවන් වෙනුවෙන්. දැනට මේ ගැසට් පත්‍රය තහනම් කරලා ඉවත් කරලා අතුරු තහනම් නියෝගයක් දීලා නැති නිසා මේ ගැසට් පත්‍රයේ වළංගු. ඒ අනුව හාම්පුතුන්ට මාර්තු 5 වෙනිදා ඉඳන් මේ පඩිය ගෙවන්න සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ කෙරුණා. අර වාර නිගෝය මේක තිබ්බෙකට 3 වෙනි මාස 5 වෙනිදා ඉඳලා අර ගැසට් නිකුත් කරපු විදියකටම රුපියල් 1000ක් පඩි ගෙවන්න ගිහිලා අද තීන්දුවක් එවිලා තිනවා. ඒක අපි ඒකට පිටිපස්සේ හිටපු අතිගරු ජනාධිපතිතුමා, ඒකම අගමැතිතුමා, කංකරු ඇමතිතුමා, ඒ වගේ රමේෂ් පත්‍රණ ඇමතිතුමා ඒක විශේෂම මේ රුපියල් 1000ක් ජනතාවට ලැබින්න ඕන කියලා ඉතා උනන්දුවෙන් වැඩ කටයුතු කරපු අපේ දිවංගත ආර්මොන් තොණ්ඩමාන ඇමතිතුමාටත් අපි ස්තුති වන්දන වෙනවා. හිටපු අගවිනිසුරු මොහන් පීරිස් මහතා දුරෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා. එම වරද නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතර පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට අදාළ අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න 50ක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද අද හිමි වුණා. එවකට අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි 2015 ජනවාරි 28 වන දිනති ලිපියෙන් ජනාධිපති ලේකම් විසින් එතුමාට දැනුම් දීලා තියෙනවා දූරයෙන් පහකොළ බවට. ශිරානි බණ්ඩාරනායක හිටපු අග්‍රවිනිශ්චකාරතුමිය ඉවත් කරන්න ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝග අනුව ක්‍රියාමාර්ග හරියාකාරව අරගෙන ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය දූරයෙන් ඉවත් කළ බවට උපරිමාධිකරණයේ පස් විනිසුරු මඩලු තීන්දුවක් ලබලා දීලා තියෙනවා. එහෙම තියෙද්දී රටේ ජනාධිපති ලේකම්වරයෙකු
මන්ත්‍රීවරයෙකුට පුළුවන්ද අග්‍රවිනිශ්චකාරතුමාව ලිපියක් මගින් නිවත් කරන්න. අව්‍යවස්ථාවේ තමයි බලය ලබා දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභ්‍යාචනාධිකරණය විනිශ්චයකාරයෙකු ඉවත් කිරීම සඳහා. එතුමාව ඒ විදියට නැවත ඉවත් කරනවා නම් එය පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියකින් මිසක ජනාධිපතිවරයෙකුට Tamanට අවශ්‍ය විදියට කර නොහැකි බවයි. ඒ වගේම මොහන් පීරිස් අග්‍රවිනිශ්චකාරතුමාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා දෙවතාවක් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙන්න කියලා එතුමාට කතා කරලා කිව්වා. එක වතාවක් බ්‍රසීලයේ තානාපති ධූරය පිරිනැමුවා. එය ප්‍රතික්ෂේප කරාම ඊට පස්සේ ඉතාලියේ තානාපති ධූරය ප්‍රතික්ෂේප කරා. අසාධ්‍යාලිව ගෙදරට යවලා තර්ජනය කරා. ඒ වරද නිවැරදි කරන්න අපේ රජය ගන්න ක්‍රියාමාර්ගය මොනවද ගරු අමාත්‍යතුමනි? කිසිසේත්ම ව්‍යවස්ථාවට අනුකූලව හෝ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුකූල නෙවෙයි එතුමා ඉවත් කරලා තියෙන්නේ. එය නිවැරදි කරන්න කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මම ගරු අග්‍රාමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී කටයුතු කරන්නට උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. උත්තලම දිස්ත්‍රික්කයේ තුල වැඩ කරපු ඒ සහකාර පොලිස් අධිකාරී එරික් මහත්මයා ඒ පළාතේ ඉන්න දේශපාලඥයන්ගේ ඉල්ලීම මත අද වෙනකොට එතුමාව ස්ථාන මාරු කරලා තිබෙනවා. දේශපාලඥයන්ගේ කිසිම වලවිලිකමක් තිබෙන්නේ නැහැ. එතුමා ඇවිල්ලා එක් පොලිස් නිලධාරියෙක් පමණයි. එරික් පෙරේරව මාරු කළේ ඔහුට විරුද්ධව යම්කිසි පෙස්සම් සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. ඒ පෙස්සම් සංඛ්‍යාව විමර්ශනය කරනු තමයි ඔහුගේ එතනින් අරගෙන ඔහුගේ ඉල්ලීමක් තමයි ඔහුව මේගොම ප්‍රදේශයට යවලා තියෙන්නේ. අන්තික තමයි ඔහු සමග තවත් 30ක් නැත්නම් 35 දෙනෙකුත් මාරු කළා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් ඇයි ඔබතුමාලා ප්‍රශ්න කරන්නේ නැත්තේ? මේක තවත් එක් මාරු කිරීමක් පමණයි. ෆීල්ඩ් මාර්ෂල් තනතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තරු පහේ නිලධාරී තනතුරක් වන අතර එය ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනට පවතින ඉහළම තනතුරකි. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇඩ්මිරාල් of the fleet සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල් of the air force යන තනතුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමාන්තරව තනතුරු වේ. එම නිලයන් ජීවිතාන්තය දක්වා දරනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 7වෙනි වගන්තියේ තියෙන යුද හමුදාවේ නිත්‍ය බලකායේ සමාජිකයෙක්, නාවික හමුදාවේ නිත්‍ය බලකායේ සමාජිකයෙක්, ගුවන් හමුදාවේ නිත්‍ය බලකායේ සමාජිකයෙක්, පොලිස් නිලධාරියෙක්, පොලිස් කාර්යය ඉටු කරන්නා වූ රජයේ නිලධාරියෙක් මේ අය අතුරින් කිසිම තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය දීමට හෝ සුදුසෙක් නොවන්නේ කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. මේ අනුව ඔබතුමා සඳහන් කරන්න පුළුවන්ද මේ පාර්ලිමේන්තුවේ එහෙම සුදුසු නැති දූර දරණ අය සිටිනවද? ඒක ගැන සොයලා බලලා පිළිතුරක් දෙන්නම් අපේ කතාවේ. එන්නත් ලබා දීම. දෙවෙනි මාත්‍රාව දීමට රජයේ තියෙන සූදානම කුමක්ද? ඒ පිළිබඳ වැඩපිළිවෙලක් තියෙනවද කියලා? දෙවෙනි මාත්‍රාව ලබා දීම ආරම්භ කරන්න තියෙන අප්‍රේල් 19. අපි පළවෙනි මාත්‍රාව ජනවාරි 29 දෙනකොට දෙවෙනි මාත්‍රාව දෙන්න තිබුණේ සති 4කින්. හැබැයි අලුත් පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට ඒක සති 10 සහ 12 අතර දක්වා කල් දාන්න පුළුවන් කියන ඒ විද්‍යාත්මක තොරතුරුත් එක්ක අපිට අප්‍රේල් 19 තමයි දෙවෙනි මාත්‍රාව දෙන්න ආරම්භ කරන්න තියෙන්නේ. දැනට 3 ලක්ෂයක විතර එන්නත් තොගයක් වෙන් කරගෙන තියෙනවා. එතකොට අප්‍රේල් 19 ඉඳලා ජූනි 30 වෙනකන් දෙන්න තියෙනවා. ඒතර ඒ අතර අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් ඉතිරි තොගය අපි මිලදී ගන්න තොගයත් කෝවැක්ස් පහසුකම හරහත් ලැබීමට නියමිතයි. නිසා ඒක එන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. සිවිල් සමාජයේ පත් කළ යුතු අය වෙනුවට හමුදාවේ විශ්‍රාම ලැබුව අය පත් කරලා තියෙනවා. මං ඔබතුමාගෙන් ප්‍රශ්නයක් විදියට ඇහුවොත් හමුදාවේ සේවය කරන නිලධාරියෙකු හෝ සොල්දාදුවෙකු විශ්‍රාම ගියාට පස්සේ තවත් දුරටත් ඔහු හමුදාවේද සිවිල් පුරවැසියෙක්ද? රණවිරුවෝ කියන්නේ අද මේ රට සාමය ගෙනත් දුන්න මේ රටේ වගකිය යුතු පිරිසක්. එතකොට මට තියෙන ප්‍රශ්නය ඔබතුමා මේ හමුදා සේවයේ ඒ වගේ ගෞරවාන්විතව කටයුතු කරපු දක්ෂයෙක් සිවිල් සේවයට දායක කර ගැනීම වැරදිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා. දැන් විශ්‍රාම වයස වැඩි කරා නම් සරත් ෆොන්සේකා මැතිතුමා කොහොමද පොදු අපේක්ෂකයා විදියට එදා ඉදිරිපත් වෙන්නේ? ඔබතුමාලා මතක තියාගන්න ඔබතුමාලාගේ පක්ෂයෙන් එදා ජෙනරල් ජානක පෙරේරා මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් කරා. ඊළඟ එක තමයි ඔබතුමාලාගේ ආරක්ෂක ලේකම්වරයා විදියට ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමා ආරක්ෂක ලේකම් ධූරයේ හමුදා නිලධාරියෙක් සේවය කරා. ඉතින් එතකොට එදා කරන්න හොඳ නම් දැන් කරපුවාම මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? තවත් අයව ලේකම්ලා අතිරේක ලේකම්ලා හැටියට පත් කරනවද? මේවා කියද්දි hina යනවා. මොකද හේතුව දැන් ඔබතුමාලා එහෙමනම් මහ බැංකුවේ අධිපති විදියට කොහොමද අර්ජුන් මහෙන්ද්‍රන් මහත්තයා පත් කරේ? පුරවැසි භාවයවත් නැති පුද්ගලෙක්. ඒකයි ලොකුම. ඔබතුමාලා ඔච්චර කතා කරන පරිපාලන සේවයේ නිලධාරී සම්බන්ධයෙන් කැක්කුමක් තියෙද්දි මෙච්චර දක්ෂයෝ ඉද්දි ඇයි ඔබතුමාලා පිටරටියෙක් ගෙනල්ලා මහ බැංකුවට පත් කෙරේ? ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා චරිත රත්වත් එමත් භාණ්ඩාගාරයේ ලේකම් කරනවා. හරි. ඉතින් මේ එතකොට සිවිල් සේවයට අසාධාරණයක්
හමුදාවේ වේවා විශ්‍රාම ගියපු දක්ෂයෝ මේ රජයේ තනතුරු වල ඉන්නවයි කියන එක තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. මැතිවරණ හා ඡන්ද විමසීම් වූයේ නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමත් ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට අදාළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමටත් අද යෝජනා කෙරුණා. දැනට පවත්නා මැතිවරණ ඡන්ද විමසීම් වීමේ නීති රීතිවල අඩුපාඩු හඳුනා ගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් කළ යුතු සංශෝධන නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයි මේ පාර්ලිමේන්තුවේ යෝජනා කර සිටී. ඒට සම්බන්ධිත දෙවන කොටසද ඒට සම්බන්ධිත තුන්වැනි කොටසද මා ඉදිරිපත් කර සතොස ආයතනය නිබදවම පාරිභෝගිකයාට ලබා දෙන්නේ ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විපක්ෂයේ නගන චෝදනා පදනම් විරහිත බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. විපක්ෂ නායකතුමා තාම නිර්දය ලෙස ඒ හැල්ලුවට ලක්කොට ජනතාවට ලැබෙන සහනයේදී අපි ජනතාව රැවැට්ටීමක් මුලා කිරීමක් කරමින් ජනතාවට ජරාව කන්න දෙන බවට මහා බරපතල චෝදනාවක් එල්ල කරනවා. අසත්‍යය මත ජනතාවට ලැබෙන්න තියෙන ප්‍රයෝජන වැළැක්වීම සඳහා දරන උත්සාහය සාධාරණ නැහැ. භාණ්ඩ වර්ග 12ක් රුපියල් 1000ක් වැනි ඉතාම තරංකාරී අඩුමිලට ලබා දීම කරන කොටගෙන මුළු රටේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල කැළඹීමකටපත් වෙලා වෙනත් ආයතන එම භාණ්ඩ ටික රුපියල් ඊට වඩා අඩු මිලට ගන්න පුළුවන් කියලා මිල ගණන් දක්වනවා. ඒදී මම ඊටම වගකීමෙන් සඳහන් කරන්නට කැමැති වෙනවා අපි මේ භාණ්ඩ මල්ල සපයලා තියෙන්නේ රජයේ වශයෙන් වගකීමක් සහිතව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලකට වෙළඳ පොලේ ප්‍රධාන වෙළඳසැල් තුලකින් රිසිට් පස් සමග මේ භාණ්ඩ වර්ග අද දිනේදී ලබා ගන්න ලෙස මම මේ සතොස ආයතනයට දැනුම් දුන්නා. මේ භාණ්ඩ ටික ලබා ගැනීමට ගිහිල්ලා තියෙනවා එක්තරා ආයතනයකින් ඒ පාර්සලේ මෙතන තියෙනවා 1301ක් සුපිරි වෙළඳසැල් ජාලාවකින්. ඔවුනුත් මිල අඩු කළාට පසුව තවත් සුපිරි වෙළඳසැල් ජාලාවකින් ලබාගෙන තියෙනවා 1333යි. ඒ සුපිරි වෙළඳසැල් ජාලා නොවන වෙළඳසැලකින් ලබාගෙන තියෙනවා ඒ සඳහා 1229යි. අපි ඒ රිසිට් පස් සහිතව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා පාරිභෝගිකයට අපිට කරන්න පුළුවන් උපරිම සාහනය තමයි අපි ලබා දීලා තිබෙන්නේ. මම පාරිභෝගික ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඉතිහාසයේ වැඩිම අලවිය සතොස්ස තුල විශාල වශයෙන් පාරිභෝගිකයන් මෙය වැළඳගෙන තියෙනවා. 14 15 දින දෙක පමණයි සතොස්ස අලවි සැල් වසා තබන්නේ. 16 වෙනිදා සිට නෑගම් ගෙන යාම සඳහා සහන මළු මේ මාසයේ පුරාම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ආදර්ශයේ මත අනිත් පුද්ගලිකාංශයට සිද්ධ වෙලා තියෙනවා සතොස්ස සම්පකාර සහන මල්ලට වඩා අඩු මිලට දෙනවා කියලා කියන්නේ. එහෙම දෙනවනම් ඉතින් හරි සතුටුයි අපි ඒකට. අලවි ආදායම දවසකට මිලියන 140ක්. ඒ අය එන්නේ සහන මල්ලටම විතරක් නෙමෙයි. මේ භාණ්ඩ වර්ග 27ක් තියෙනවා මිල අඩු කරලා. මේ සහන මල්ල කියන්නේ ඒකෙන් පොඩි කොටසක් විතරයි. වහම ක්‍රියාත්මක වන පරිදි ෆාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දෙනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබෙන්නේ. මෙරටට ආනයනය කර ඇති ෆාම් ඔයිල් වෙළඳපළට නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස රේගෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලැබී තිබෙනවා. මේ අතර කටුපොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම්. ජනාධිපතිතුමා දී ඇති උපදෙස් බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙරට කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබුණේ මීට මාස 6කට පෙරයි. දැනට පවතින කටුපොල් වගාව අදීරෙන් අදීර වසරකට 10% ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමගම් හා ආයතන සමග නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද උපදෙස් ලැබී තිබෙනවා. මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටුපොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය මුළුමනින්ම නතර කිරීම රජයේ අරමුණයි. සයිනෝෆාම් එන්නත මෙරට දෙමාසික චීන ජාතිකයන්ට ලබා දීම අද ආරම්භ කෙරුණා. චීන රජය මෙරටට ලබා දුන් එන්නත් ප්‍රමාණය ලක්ෂ 6ක්. කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට මාතෘ මරණවල වැඩිවීමක් සිදුව නැතැයි යුනිසෙෆ් සංවිධානය පවසනවා. චීන ජාතිකයන්ට සයිනෝෆාම් එන්නත ලබා දීම කොළඹ මහනුවර හම්බන්තොට සහ පුත්තලමෙන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදු කරනවා. කොළඹ වරාය නගර පරිශ්‍රයේද එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා. තවත් එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණේ කොළඹ කිරොල පාර මාතෘ නිවාසයේදී. එහිදී චීන ජාතිකයන් සඳහා සයිනෝෆාම් එන්නත ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාදීම නතර කර නැතැයි ඉන්දිය රජය අවධාරණය කරනවා. මාධ්‍ය කළ විමසුමකදී කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දියාව ශ්‍රී ලංකාවට පමණක් නොව වෙනත් කිසිදු රටකට එන්නත් අපනයනය අත්හිටුවා නැති බවයි. මේ බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද ඉකුත් සිකුරාදා තහවුරු කළ බව මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළා. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් COVID-19 එන්නත් ලබා ගන්නා රටවල් 80 එකක්. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසි රාජ්‍ය මෙන්ම මිතුරු වන ඉන්දියාව මෙරට ජනතාවගේ පරිහරණය සඳහා ප්‍රථමයෙන් එන්නත් ලබා දුන් රට බවද මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයා ප්‍රකාශ කළා. මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන මෙම කොරෝනා එන්නත සඳහා ඉන්දියාව තුළ මෙන්ම විදේශයන්හි පවතින්නේ දැඩි ඉල්ලුමක්. මේ අතර COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 90563 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2392 දෙනෙකු ඇතුළත්. කොරෝනා ආසාදිත තවත් 100 දෙනෙකු අද හඳුනාගෙනුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරනවා පසුගිය සතිය ඊට කලින් සතියත් සමග සංසන්දනය කරනකොට අපේ රට තුළ COVID-19 රෝගීන් වාර්තා වීම 17.7කින් අඩුවීමක් තියෙනවා කියලා. ඒ වගේම ඉන්දුනීසියාවේ 11.9ක අඩුවීමක් වාර්තා වෙනවා. අග්නිදිග කලාපය තුළ රටවල් 11ක් තියෙනවා. එයින් අනිත් සෑම රටකම පායේ රෝගීන්ගේ වාර්තා වීමේ වැඩිවීමක් පසුගිය සති කිහිපය තුළම දකින්න ලැබෙනවා. උදාහරණයක් විදිහට බංග්ලාදේශයේ 84.2ක වැඩිවීමක්, ඉන්දියාවේ 55.2ක වැඩිවීමක්, මාලදිවයින් රාජ්‍යයේ 7.4ක වැඩිවීමක්, තායිලන්තයේ 6.3ක වැඩිවීමක් සහ තිමෝර් ලෙස්තේ රාජ්‍යයේ 26.9ක වැඩිවීමක් වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ කලාපය තුළ අපේ රට ඉතාමත්ම සාධනීය තත්ත්වයක තියෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට මාතෘ මරණවල වැඩිවීමක් සිදු වී නැති බවයි. සාමාන්‍යයෙන් 90% අතර මාතෘ මරණ ප්‍රමාණයක් තමයි ලංකාවේ දැනට වසරකට වාර්තා වෙන්නේ. අපි 2020 වසරේ දැනට අපිට මාතෘ මරණ 93ක් කියලා වාර්තා වෙලා තිනවා. ඉතින් අර ඇඩිෂනල් එස්ටිමේට් එකේ විදිහට ඇඩිෂනල් මව් මරණ එකක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ සත්‍ය දත්තවලට අනුව. ඉතින් ඒකෙන්ද අපි මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශ කරන්නට කැමති මාතෘ මරණවල වැඩිවීමක් කොවිඩ් වසංගතය නිසා සිදු වුණේ නැහැ. කොවිඩ් පොසිටිව් ගර්භණී මව්වරු එක්කෙනෙක්වත් මරණයට පත් වෙලා නැහැ. අපි දත්ත ටිකත් විශ්ලේෂණය කරලා බැලුවා අපේ ලදරු මරණ අනුපාතය, ළමා මරණ අනුපාතය වගේ දේවල් වැඩි වෙලා තියෙනවද කියලා. ඒකෙත් වැඩිවීමක් දක්නට ලැබුණේ නැහැ. In Sri Lanka ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවේදී වැඩිපුරම අවධානයට ලක් වූ කාරණාව වන්නේ 2020 වසරේදී විය හැකියයි ඇස්තමේන්තු කළ මාතෘ මරණ සංඛ්‍යාවයි. අදාළ ගණනය කිරීම අනුව 2020 ජනවාරි මාසයේ සිට 2021 ජූනි මාසය දක්වා කාල සීමාවේදී 2019ට වඩා මාතෘ මරණ 20ක් සිදු විය හැකි බවට ඇස්තමේන්තු කරනු ලැබුවා. යුනිසෙෆ් ආයතනය ගණිතමය ආකෘති ඉදිරිපත් කරනු ලැබූ ආයතනය සමග මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ දත්ත භාවිත කර ප්‍රක්ෂේපණය සිදු කරන අතර කලින් අගයට වඩා ඉතාමත් ධනාත්මක බවක් පෙන්නුම් කළා. ඒ අනුව 2019ට වඩා එක් මාතෘ මරණයක් පමණක් වැඩිවන බව පෙන්නුම් කළා. මෙම අගය උවත් ඇස්තමේන්තුවක් බව අවධාරණය කිරීමට කැමැති. ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් තියෙන රටක්. ශ්‍රී ලංකාව මේ සඳහා ලෝකයේ අනිකුත් සියලුම රටවල් වලට ඉතාමත් හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධව සුබ පැතීමට යුනිසෙෆ් සංවිධානය මෙය අවස්ථාවක් කරගන්නවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත් කෙරුණු විද්වත් කමිටුවේ වාර්තාව ලබන ජූනි මාසයේදී ලැබෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින්. අපේ රජයේ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා මේ රට වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට. ඒක දැඩි අවශ්‍යතාවයක්. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ අවුරුදු 43කට ඉස්සෙල්ලා. ඒ දශක 4මාර තුල ශ්‍රී ලංකා සමාජයේ වැදගත් අයුරින් වෙනස් වෙලා තිබෙනවා. එම නිසා අද ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ තැන් යල් පැනපු ස්වභාවයක් පෙන්වනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස් නෙවෙයි, එහෙම මෙහෙම නෙවෙයි, සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැඹුරු අධ්‍යයනයකට ලක් කළා අංග සම්පූර්ණ අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා. ඒක පරිස්සමෙන් කරන්න ඕනේ.
ඒ නිසා තමයි ප්‍රථම පියවරක් හැටියට අපේ රජය විද්වත් කමිටුවක් පත් කළේ. ජූනි මාසයට පෙර ඒ විද්වත් කමිටුවේ වාර්තාව රජයට බාර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පොල් තෙල් එක එක ජාවාරම්කරුවන්ට ඕන විදිහට කලවම් කරලා ඕන විදිහට කරන්න මේ රටේ නීති රීති වෙනස් කරලා හදලා දුන්නේ අපගේ රජය නෙවෙයි. ඒ කටයුතු සිදු කරේ පසුගිය රජය විසින්. නමුත් මේ පොල් තෙල් සම්බන්ධ ප්‍රශ්නයේදී පොල් තෙල් වල යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියන එක මේ ජනතාවට මුලින්ම දැනුම් දුන්නේ අපේ රජය. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ අපේ රජය. ඒක නිසා මේ පොල් තෙල් ප්‍රශ්නය ගැන කතා කරන්න සජිත් ප්‍රේමදාස මහත්මයාට අයිතියක් නැහැ. මොකද එතුමා කැබිනට් ඇමතිදුරයක් දරපු රජය විසින් කරපු විනාශක ප්‍රතිඵල තමයි අපි මේ අද අත්විඳින්න ඉන්නේ. මේ தත්ත්වය නිවැරදි කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපේ රජය විසින් ගනිමින් තිබෙනවා. සිය පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අධිකරණයට අපහාස කිරීමේ වරදට රාමනායක මහතාට පසුගියදා වසර 4ක සිරදඬුවමක් නියම කෙරුණා. රාමනායක මහතාගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමෙන් කියා සිටියේ තම සේවාදායකයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සූදානමක් පවතින බවයි. ඔහු වර්ධකරුවෙකු වී ඇත්තේ අපරාධමය ගණයට ඇත් වර්ධකර නොවන බව නීතිඥවරු කියා සිටියා. එම නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නීතිමය පදනමක් නොමැති බවයි රාමනායක මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ. පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල ප්‍රකාශ කළේ අදාළ පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. ඒ අනුව ඒ විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩි වෛද්‍යකලු ග්‍රාමයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිතුමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් බෝගස් බව විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීම අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. ගම සමග පිළිසඳර සමග යලි ගමට ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 17 වෙනි වැඩසටහන වූයේ වවුනියාවේ පැවති මෙම වැඩසටහනයි. මෙහිදී බෝගස්වැව විද්‍යාලයේ සිසුවියක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. මීටර 100 තරඟයේ උත්තර පළාත් නව ක්‍රීඩා වාර්තාවක් තබමින් පළමු ස්ථානයේ දිනා ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ක්‍රීඩා තරඟ කිරීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් හා ක්‍රීඩා උපකරණ නොමැති වීමෙන් පුහුණුකරුවෙකු සිටියද සමස්ත ලංකාවේ ජයග්‍රහණය කිරීමට මට වාසනාවක් උදා වුණේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපට ක්‍රීඩා පිටියක් සකස් කර ගැනීමට හා ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන්න කියලා. ගරු ජනාධිපතිතුමනි මේ පිටිනේ එහා පැත්තේ තියෙන එක බැලුවා 200 ට්‍රැක් එකක් වගේ හදන්න පුළුවන් සර්. එම ඉල්ලීමට අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත බෝගස්වැව විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කෙරුණා. වන්නේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් DMHD බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ 8 වන කාරක ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ව්‍යාපෘතිය මෙහෙවනවා. ගම සමග පිළිසඳර සමග යලි ගමට කාර්ය බහුල ජීවිතයක් ගත කරන ජනතාව සතියට එක් දිනක් හෝ ඇවිදීමට හුරු කිරීමේ අරමුණෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ෆැමිලි රන් සැටර්ඩේ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ලබන සෙනසුරාදා උදෑසන 6ට කොළඹ තුරංග තරඟ පිටියේදී පළමු වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි පටන් ගත්තේ සයිකල් සන්ඩේ වැඩසටහනෙන් අද ලංකාව පුරාම විශාල ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා මේ පාපැති ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. ඒකම අපි පටන් ගත්ත ෆුට්බෝල් ෆ්‍රයිඩේ වැඩසටහන. ඉතින් මේ වෙනකොට ඉතාමත් ප්‍රචලිතව ෆුට්බෝල් ෆ්‍රයිඩේ වැඩසටහන ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. ඒ කාරණා එක්ක අපි යන ගමන් අපි ආරම්භ කරා වොලන්ටියර් සැටර්ඩේ. හැම මාසෙම අවසාන සෙනසුරා දිනය ස්වේච්ඡා දිනයක් විදිහට අපි නම් කළා. අපි පළවෙනි ස්වේච්ඡා සතිය නැත්නම් දිනය ගිය මාසේ 27 වෙනි සෙනසුරාදා අපි පැවැත්තුවා. ඉතින් අපට ලැබිච්ච සංඛ්‍යා ලේඛන සහ අපට ලැබිච්ච තොරතුරු අනුව ලක්ෂයකට වැඩි තරුණ තරුණියන් දෙමව්පියෝ පිරිසක් ඒ දිනය තුල ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කෙරුවා. ඉතින් ඒකම අපි තීන්දුව කරා මේ සියල්ලටම වගේම අපි ධාවන තරඟ එහෙම නැත්නම් මේ ඇවිදීම යන කාරණයක් යම්කිසි ක්‍රියාදාමයක් අපි සංවිධානය කරන්න ඕනේ කියන කාරණය. ඉතින් ඒ තුල අපි LSR ආයතනයත් එක්කත් සාකච්ඡා කළ තීන්දුව කරා සෙනසුරාදා දිනේ උදේවරුේ කොළඹ මේ රේස් කෝස් පිටියේ පළවෙනි වැඩසටහන ආරම්භ කරන අප්‍රේල් මාසේ 10 වෙනිදා. ඉතින් ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ පවුලේ සියලු දෙනා එක්ක අම්මා තාත්තා දරුවන් නෑදෑ හිත මිත්‍රයන් පාසල් මිත්‍රයන් වෙන්න පුළුවන්
සංවිධානය වෙන්න පුළුවන් සම්බන්ධ වෙලා මේ 5K Saturday නැත්නම් family run Saturday කියන සංකල්පයත් එක්ක එකතු වෙන්න. ඒ අපි ආරම්භ කරන්නේ කොළඹ රේස් කෝස් එකෙන් උනත් මම හිතනවා ලංකාවේ හැම ප්‍රදේශයකම අයට හැකියාව ලැබෙනවා තමන්ගේ ප්‍රදේශයේ මේ සංවිධානය කරගෙන තමන්ගේ දරුවෝ එක්ක. මොකද අපි ක්‍රියාශීලී දිවි පැවතක් ගැන කතා කරනකොට මම හිතන්නේ වැඩිහිටියන්ට වගේම දරුවන්ව ඉතාමත් අඩු වයසේදී ක්‍රියාශීලීත්වයට පුරුදු කරන්න. දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ එක්ක අවම වශයෙන් සතිය දිනක ඊරිදාට බයිසිකල් පදින්න කැමති අයට බයිසිකල් පදින්න පුළුවන්. සිකුරාදාට ෆුට්බෝල් ගහන්න කැමති අයට ෆුට්බෝල් ගහන්න පුළුවන්. ඒ වගේම සෙන්සුරාදා උදේට හවසට තමන්ගේ දරුවෝ එක්ක පාක් එකේ වෙන්න පුළුවන්, ගෝල්ෆ් ෆේස් එකේ වෙන්න පුළුවන්, වැව් ඉස්මත්තේ වෙන්න පුළුවන්, මුහුදු වෙරළේ වෙන්න පුළුවන්, කන්දක් තේවත්තක වෙන්න පුළුවන්. ඇවිදලා මේ ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන වැඩසටහනට අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. මොකද අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට අපේ රට පත් කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පිරිවෙන් හා දහම් පාසල් ගුළු සම්මේලනය ඊයේ තංගල නගර සභා ශාලාවේදී පැවැත්වුණා. මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති සම්මේලනයට අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය මාත්‍ය ඩී.බී. චානක, ලලිත් එල්ලාවල සහ අජිත් රාජපක්ෂ යන මහතුරුන්, දහම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායක නායිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් දහම් පාසල් සම්මේලනය ඊයේ පැවැත්වුණා. ඒ කෑගල්ල නගර ශාලාවේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති සම්මේලනයට කනක හේරත්, තාරක බාලසූරිය යන රාජ්‍ය මාතවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්වැනි සංවත්සරයට සමගාමීව පැවති පළාත් පාලන ප්‍රගතිශීලී සේවක සංගමේ රත්නපුර දිස්ත්‍රික් සම්මේලනය සබරගම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර ආසන සංවිධායක රංජිත් බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හදපාන්ගොඩ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහා පත් වූ නව නිලධාරීන් සිය දුරයන්හි වැඩබාර ගැනීම අද සිදු කෙරුණා. ඒ කොළඹ පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේදී. වසර 101ක් පැරණි බෞද්ධ මහා සම්මේලනයේ නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණා. සභාපති ධුරයට හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ සහ වෛද්‍ය අශෝක කමලදාස යන මහතුරුන් තරඟ කළා. වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් චන්ද්‍රා වාකිෂ්ඨ මහතා සභාපති ලෙස තේරීපත් වුණා. මින් පෙර සභාපතිවරයා ලෙස ක්‍රියා කළ ජගත් සුමතිපාල මහතා මෙවර තරඟ කිරීමෙන් වැළකී සිටියා. නියෝජ්‍ය සභාපති ලෙස පත් වූයේ රොෂාන් මද්දුමගේ මහතායි. භාණ්ඩාගාරික ලෙස හිටපු හමුදාපති දෑ රත්නායක මහතා අද දුරේ වැඩබාර ගත්තා. මීට අමතරව සිසු දුරයන් සඳහා පත් වූ නිලධාරීන්ද අද සිය දුරවල වැඩබාර ගත්තා. ආගමික වතාවත් මැද්දේ ඔවුන් සිය දුරවල වැඩබාර ගනු ලැබුවේ. වැල්ලවත්ත මයුරපති කෝවිලේ කුම්භාභිෂේක උත්සවය ඊයේ පැවැත්වුණා. කුම්භාභිෂේක උත්සවය ලෙස සැලකෙන්නේ කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පවත්වන ප්‍රධාන උත්සවය ලෙසයි. කෝවිල ප්‍රතිසංස්කරණය කෙරුණේ වසර 30කට පසුවයි. විශේෂ පූජා පැවැත්වුණේ මයුරපති කෝවිලේ භාරකරු ප්‍රධාන පූජක පද්මනාභ පරමා ශර්මාතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා. ජනමාධ්‍යවේදීන් තම තොරතුරු හා දත්තවල නිවැරදි භාවය සොයා බලා සුපරීක්ෂණය අන් කවර කලකටත් වඩා මෙකල වැදගත් වන බව මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා පවසනවා. ජනමාධ්‍යකරණය නියැලෙන්නේ නිවැරදි කරුණු මත පදනම්ව එය හැසිරවිය යුතු බවයි. ඔහු අවධාරණය කළේ. නාලක ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ විද්‍යුත් මාධ්‍යකරණය සඳහා කරුණු සුපරීක්ෂණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. ඒ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා. බොහොම දුස්තොරතුරු වලින් ගහන කාලයක අපි දැන් මේ දිවි ගෙවන්නේ කල් ගෙවන්නේ. ඒක බොරුවක් බව නොදැන somebody sharing a falsehood, a lie without realizing it's a lie is misinformation. ඉතින් ඔය දෙකෙත් වෙනසක් තියෙනවා. disinformation දැන බොරු කියන එක, misinformation බොරුවක් බව නොදැන පතුරවන එක. එතකොට මාධ්‍යවේදීන් හැටියට නිවුස් රූම්ස් වල අපට සුවිශේෂ වගකීමක් තියෙනවා. අපට තහවුරු කරගත් තොරතුරු පමණයි අපේ ග්‍රාහකයන්ට, ප්‍රේක්ෂකයන්ට, ශ්‍රාවකයන්ට දිය හැක්කේ, දිය යුත්තේ. ටෙලිවිෂන් සහ රේඩියෝ දෙකේ නිවැරදි බව පවත්වා ගැනීම ඉතා වැදගත් වන්නේ ලංකාවේ වැඩිපුරම ජනගහනයෙන් තමන්ගේ ප්‍රවෘත්ති සඳහා ඔවුන් යොමු වන්නේ, ඔවුන් නිරතුරුව පරිශීලනය කරන්නේ විද්‍යුත් මාධ්‍ය නිසා. වෙබ්ගත මාධ්‍ය බොහෝ වෙලාවට හිතනවා දැන් මේ වෙබ්ගත මාධ්‍ය වලින් තමයි ඔක්කොම මේ තොරතුරු දැනගන්නේ කියලා. මුළු ලංකාවම ගත්තම තාම මේක එහෙම නැහැ.
සුන්දර නුවරඑළිය සැලලිහිණි වසන්තය ලබන 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එය සංවිධානය කරන්නේ නුවරඑළිය මහනගර සභාවයි. මෙවරත් මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනියෙන්. SLT මොබිටෙල් සුන්දර නුවරඑළිය සැලලිහිණි වසන්තය 2021. SLT මොබිටෙල් සුන්දර නුවරඑළිය සැලලිහිණි වසන්තයේ අද 5 වෙනි දවස. සුන්දර නුවරඑළියේ සැලලිහිණි වසන්තයේ අසිරිය විඳින්න විවිධ ඉසව් සංවිධානය වෙනවා වගේම මේ නුවරඑළිය ප්‍රදේශයේ තියෙන පරිසරයේ සුන්දරත්වයත් අපිට විඳින්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ පට්ටිපොළ දක්වා ගමන් කරන මාර්ගයේ අපිට එවැනි ස්ථාන කිහිපයක් හමු වෙනවා. මුලින්ම අපිට මේ කන්දෑල ජලාශය, ඒ වගේම රක්ෂිතය, ඒත් එක්කම කොනිකල් හිල් රක්ෂිතය, හග්ගල රක්ෂිතය, ඒවා පසු කරමින් අපි යනකොට අඹේවෙල ගොවිපල, ඒ වගේම හෝටන් තැන්න මෙවැනි ප්‍රදේශ දැකගන්න, රස විඳින්න, සුන්දරත්වය බලන්න සංචාරකයන්ට මේ දිනවල හැකියාව ලැබිලා තිබෙනවා. ඉතින් ජාතික රූපවාහිනිය මෙහි පැවැත්වෙන සියලු ඉසව්වන් පිළිබඳව තොරතුරු සෑම දිනකම රැගෙන එනවා. අපි ආරාධනා කරනවා එන්න සුන්දර නුවරඑළිය සැලලිහිණි වසන්තයේ අසිරිය විඳින්න. නුවරඑළිය සිට මම සජිත් අලංකාර. ඒ සමගම ප්‍රතිප්‍රකාශය නිමාවට පත්වෙනවා. අයිබෝවන්.